ගරු විමල් රත්නායක මැතිතුමා ඊට කලින් කනක හේරත් මැතිතුමාම උණුසුම ගන්නවා. ගරු විමල් රත්නායක මැතිතුමා. ගරු සභාපතිතුමනි, අයවැය කාරක සභා අවස්ථාවේදී නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ විවාදයට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මා ඉතාමත්ම ඕනෑකමින් සඳහන් කරන්න කැමතියි කියුබානු විප්ලවයේ නායකයා වශයෙන් ලෝකයේම ජනතාවගේ අසහාය ගරුත්වයට පිළිගැනීමට ලක් වී තිබුණු ෆිදෙල් කාස්ත්‍රෝ හිටපු ජනාධිපතිවරයා අද දිනේදී කියුබාවේ වෙලාවෙන් ගත්තොත් ඇත්තටම ඊයේ දිනේ රාත්‍රියේදී මිය ගොස් තිබෙනවා. අපි දකිනවා ෆිදෙල් කාස්ත්‍රෝ කියන දේශපාලන චරිතය 20 වෙනි සියවස තුලත් 21 වෙනි සියවස තුලත් අපරාජිත දේශපාලන චරිතයක්. ඔහු 1928 අගෝස්තු මාසයේ ඉපදිලා 1948 දී කියුබාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් අධ්‍යාපනය ලැබලා 1952 දී කියුබාවේ බලය දැහැගත්තු අන්ත දූෂිත ඒකාධිපති දේශපාලන ක්‍රමයේ බැටිස්ටා කියන පාලකයාට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් කරලා ඒ අනුව සිරගත වෙලා ඒ සිරෙන් නිදහස් වුණාට පස්සේ තමන්ගේ අරමුණු පාවා දෙන්නේ නැතුව 1959 දී කියුබාව සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කළා. සමාජවාදී රාජ්‍යයක් වශයෙන් කියුබාව ගොඩනගන්න එතුමා කටයුතු කළා. ඒ වගේම අපි වගේ රටවල් ගත්තට පස්සේ අපි නොබැදි ජාතීන්ගේ සමුළුව ගැන කතා කරනවා. අදත් ලංකා ආණ්ඩුව විවිධ දේශපාලන වශයෙන් හැලහැප්පිලි නැමියාවන් තිබියදී වුණත් තමත් ප්‍රසිද්ධියේ කැන් නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලයි අපේ විදේශ ප්‍රතිපත්තිය වශයෙන්. අපි දකිනවා නොබැදි ජාතීන්ගේ ඒ සමුළුවේ ආරම්භක නායකයෙක් තමයි ෆිදෙල් කාස්ත්‍රෝ සහෝදරයාත් ඒ කියුබානු ආණ්ඩුවත්. ඒ වගේම 1990 පස්සේ සමාජවාදී සෝවියට් දේශ බිඳවැටුණට පස්සේ ලෝකෙ තුල තිබෙන එකම සමාජ ක්‍රමය, ලෝකේ එකම ගමන ඇමරිකාව මුල් කරගත් ධනවාදී ක්‍රමය කියලා උදම්මනද්දී ෆිදෙල් කාස්ත්‍රෝ සහෝදරයා සමත්කම් පෙන්නවා ඒ රටේ ජනතාවත් සමග නෑ ධනවාදයට බැහැ ජනතාවගේ ප්‍රශ්න විඳන්න. ඒට පුළුවන් වන්නේ සමාජවාදයට පමණයි කියන එක. මිනිස්සු තුල ධනවාදයේ විශාල ව්‍යාජ චිත්‍රයක් ගොඩනගලා තිබුණ සභාපතිතුමනි, මේ සමාජවාදී රාජ්‍යයන් වල තිබෙන විවිධ අඩුපාඩුකම් පෙන්වමින් එම රාජ්‍යයන් බිඳ වැටුනොත්, ඒ රටවල් වලින් සමාජවාදී අයින් කරොත් ඒ රටවල් තුල ඊටාම හොඳ සමාජයක්, සංවර්ධිත සමාජයක් ඇති වෙන බවට සරලව ගත්තොත් කියුබා ජනතාවට ඇමරිකාවෙන් පොම්ප කළ තිබිච්ච මතය තමයි කියුබාවේ සමාජවාදය නැති වුණොත් කියුබාව ශිෂ්ටලන්තයක් වෙනවා කියන එක. නමුත් 1990 සෝවියට් කඳවුර බිඳුනට පස්සේ කාස්ත්‍රෝ සහෝදරතුරු නායකයන්ට පුළුවන්කම ලැබුණා ඒ රටේ ජනතාවට තේරුම් කරලා දෙන්න කියුබාවේ සමාජවාදය වැටුණොත් කියුබාව වැටෙන්නේ ශිෂ්ටලන්තයට නෙමෙයි, කියුබාව වැටෙන්නේ හයිටි නැත්තම් ඊටත් වඩා දුප්පත් රාජ්‍යයන්ගේ මට්ටමට කියලා, සෝමාලියා මට්ටමට කියලා. 1990 අවුරුදු 25කට පස්සේ අද අපි දකිනකොට අද අපිට පේනවා අද ඇමරිකා එක්සත් ජනපදයේ වැටලා තිබෙනවා හයිටිය මට්ටමට. අද ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ ඊටාම අසාර්ථක, ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ඒක තමයි පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තුලත් පේන්නේ. එසේ තිබියදී කියුබානු නායකයට පුළුවන්කම ලැබුණා තුන්වෙනි ලෝකේ රටවල් වලින් සෞඛ්‍ය, අධ්‍යාපන සහ සංස්කෘතික මට්ටම් වලින්, මානව සංවර්ධන දර්ශක වලින් ඊටාම ඉහළම මට්ටමේ රටක් බවට කියුබාව ගොඩනගන්න. ඉතින් අපේ රටටත් අපි වගේ රටවල් වලට කොන්ද කෙලින් තියාගෙන අධිරාජ්‍යවාදයට එරෙහිව හැප්පෙන්න කියුබානු නායකයාගේ සුවිශේෂී මැදිහත් වීම අපි මේ මොහොතේ අගය කරන්න ඕන. කියුබාව හැම විටම ශ්‍රී ලංකාවට මිතුරු හිටපු රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ ආණ්ඩුවල කුමන වැරද්ද තිබුණා? එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිරාජ්‍යවාදී උමනාවට මෙහෙය වෙද්දී එකට විරුද්ධව
ශ්‍රී ලංකාවේ සෛරීත්‍යය වෙනුවෙන් හැමදාම ඡන්දෙ දුන්නු රාජ්‍යයක් කියුබානු රාජ්‍ය. ඒ වගේම ලෝකයේ ඇමරිකානු බලපෑමට විරුද්ධව සුවිශාල මැදිහත් වීමක් කරපු රාජ්‍යයක්. අද අපි මේ කතා කරන නිවාස දසලක්ෂයවල් නිසා නිවාස 20 ලක්ෂයවල් වගේ සමාජ සුබසාධන වැඩසටහන් ලෝකේ පුරාම ප්‍රායෝගික කළ හැකි කළ යුතුයි කියන එක. මොකද හැම අවුරුද්දෙම අපි දන්නවා කියුබාවට එනවා සුවිශාල සුලි කුණාටු අවුරුද්දකට අඩුම ගාන ගෙවල් 5000ක් කැඩෙනවා. අපේ රටේ අරණායක කැඩිච්ච ගෙවල් 100 හදාගන්න බැරුව අපි තාම දඟලද්දි හැම අවුරුද්දම කරු සභාපතිතුමනි කියුබාව තමන්ගේ සුලි කුණාටු වලින් අඩුම වශයෙන් ගෙවල් 5000ක් විනාශ වෙනවා. ඒ ගෙවල් 5000 ඊළඟ අවුරුද්දට කලින් හදනවා. ඒ නිසා නොමිලේ අධ්‍යාපන ක්‍රමය, නොමිලේ සෞඛ්‍ය ක්‍රමය, සෝෂල් හවුසිං, නොමිලේ නිවාස, සංස්කෘතිය, ක්‍රීඩාව ලෝකෙ පුරාම ඉස්සරහට ගෙනියන්න කටයුතු කරපු රාජ්‍යයක් විදිහට අපිට සංවර්ධනයේ මාවතක් වෙන්නපු රාජ්‍යයක නායකයා තමයි අපි අතරින් අපේ ලෝකයෙන් සමවරන් තිබෙන්නේ. ඉතින් අපි මහජන නියුතෙක් වශයෙන් උත් ඒ වගේම කියුබා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමේ සමාජිකෙක් වශයෙන් උත් ජනතා විමුක්ති පෙරමුණේ ශෝකේ සහ ඒ වගේම එතුමා මානව සංහිතය වෙනුවෙන් කරන ලද කටයුතු වෙනුවෙන් අපේ උත්තමාචාර්ය මුලින්ම පුද කරන්න කැමැතියි. ගරු සභාපතිතුමනි, නිවාස අමාත්‍යාංශයේ සම්බන්ධ විවාදයට මම ගිය වතාවෙත් සම්බන්ධ වුණා. මම ගිය වතාවේ ටිකක් ඒ අමාත්‍යාංශයට යම් අදහස් ප්‍රමාණයක්, යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න උත්සාහ කළා. නමුත් ගරු සභාපතිතුමනි, මේ වතාවේ ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒක තමයි මම ගිය වසරේ මේ ආයවැය විවාදයේදී මම ඉදිරිපත් කළ අදහස් බොහොමයකට ගරු ඇමතුමාගේ පැත්තෙන් ඊටාම ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. එතුමා ඒ වෙලෙම යම් නියෝග දුන්නා. එතුමා යම් නිරීක්ෂණ එතුමාගේ ඉදිරිපත් කළා. මා ළඟ හැන්සාඩ් එක තිබෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, අවුරුද්දකට පස්සේ ඒ විවාදයට නැවත සම්බන්ධ වෙනකොට මට පේන දේ තමයි මම ඉදිරිපත් කරපු අදහස් වලට පමණක් නෙමෙයි, එතුමාම ඉදිරිපත් කරපු අදහස් වලට අනුවත් ක්‍රියාත්මක වීමේදී බොහොම බරපතල අඩුපාඩුකම් තිබෙනවා කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම එතුමාට ඉදිරිපත් කරපු සමහර යෝජනාවල තිබුණේ මුදල් හදල් යන ඒවාම නෙමෙයි. සමහර ඒවා නියාමනය කරන දේවල්. සමහර ඒවා ප්‍රතිපත්ති හදන දේවල්. සමහර ඒවා එතුමාට අද මඟ පෙන්වන මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ තිබෙන සමහර වගන්ති ක්‍රියාත්මක කිරීම. මුදල් හදල් වැය වෙන දේවල්ම නෙමෙයි. ඉතින් අපි දකින දේ තමයි මේ බොහොමයක් දේවල් ඉටු වී නැහැ. මා උදාහරණ වශයෙන් තාම කෙටියෙන් මතක් කරගෙන යන්න කැමතියි. මොකද ගරු සභාපතිතුමනි, මා කිසිසේත්ම විශ්වාස කරන්නේ අද ඒ කියන්නේ මම මේ පුද්ගලිකව මේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා හෝ ඒ අදාළ ඇමතිවරු ඉලක්ක කරලා කරන දෙයක් නෙමෙයි. අපි ආණ්ඩුවක ප්‍රතිපත්තියක් එක්ක තමයි මේවා බලන්නේ. ඒතර මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කොහොමද? සමස්ත සමාජ සුබසාධනය කපන එක. අධ්‍යාපනයට කෝටි 3300ක් කපලා, සෞඛ්‍යයට කෝටි 1350ක් කපලා, ළමා හා කාන්තා කටයුතු වලින් තවත් කෝටි 300 ගාණක් කපලා, නිපුණතා සංවර්ධනයෙන් කෝටි 3150ක් කපලා, අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පාලනයන්ගෙන් අපේ රටේ ජනතාවට, ඒ කියන්නේ සමාජමය වශයෙන් ආණ්ඩුවක වගකීමක් කිය. ජනතාවට නිවාස ලබා දෙන එක වගකීමක් කියලා කල්පනා කරන ආණ්ඩුවක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියාණන් මේ නිවාස ව්‍යාපෘතිය කරපු නිසා එතුමාට දේශපාලන අනන්තතාවය ගෙනිය ගන්න ඕන නිසා මේක යම්කිසි දෙයක් කරගන්න උත්සාහ කරනවා. මම හිතන ආණ්ඩුවටත් ඒ නිසා සහසුද්දෙම මේක ඩෝස කරන්න අමාරුයි. නමුත් ප්‍රායෝගික වශයෙන් ගත්තොත් අර දේශපාලන සාධකය පැත්තකින් තිබ්බොත් අපි පැහැදිලිව දකිනවා ආණ්ඩුවට අධ්‍යාපනයට ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කරන්නේ නැහැ වගේ, සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන්නේ නැහැ වගේ, නිවාස වෙනුවෙන් වෙන් කරන්න තෝරනකමක් නැහැ. ඒ නිසා තමයි ඇමතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා තියෙනවා කියලා ඇමතුමා කිව්වා. මමත් මේක දැක්කා. මෙතන ආය කතාවෙන් තමයි
මුදල් ටිකක් එකතු වෙලා තිබෙන්නේ. නැත්නම් ඔබතුමාට බැලු බැලමට ගත්තට පස්සේ මට ලැබිලා තිබෙන වාර්තා අනුව ගත්තට පස්සේ අයවැය ඇසමේන්තු අනුව ඔබතුමාගේ අමාත්‍යාංශයට ඉදිකිරීම ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ මුළු වියදම අයවැය ඇසමේන්තු අනුව ගත්තට පස්සේ අඩු වෙලා තිබෙනවා. අයවැය කතාවෙන් ලැබිච්ච මුදලක් ඇති. නමුත් ඔය මුදල් ලැබීම නොලැබීම කොපමුණුවත් මම දැක්ක මේ අයවැය කතාවේ මේ රටේ නිවාසලාභීන්ට දහසක් ප්‍රශ්න තිබෙන්නේ. එකක් තමයි සාමාන්‍ය මහ ජනතාවට දැන් මම ඉලක්කම් කියලාම කියන්න ඇතර වඩා හොඳයි. මට පාර්ලිමේන්තු පර්යේෂණාංශයෙන් ලබා දුන් ඉලක්කම් අනුව මේ රටේ මුළු නිවාසයක ගණන ලක්ෂ 52ක් තිබෙනවා. ඔබතුමාලගේම සංකලනය විය හැකි මේ බොහෝ විට. නාගරික නිවාසයක 8,48,959ක් තිබෙනවා. ග්‍රාමීය නිවාසයක 41,33,982ක් තිබෙනවා. වතු නිවාස 2,25,099ක් තිබෙනවා. ඊට අමතරව ඒවා නිවාස තත්ත්වය අනුව ගත්තට පස්සේ ස්ථිර නිවාස 142ක් තිබෙනවා. අර්ධ ස්ථිර නිවාස 9,27,000ක් තිබෙනවා. තාවකාලික නිවාස ඒකක 41,841ක් තිබෙනවා. එතකොට අවතැන්වුවන් සඳහා නිවාස අවස්ථාවේ ගත්තොත් 93,268ක් තිබෙනවා. වතු ප්‍රජාව සඳහා නිවාස අවස්ථාවේ ගත්තොත් 1,35,000ක් තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශ සඳහා නිවාස අවශ්‍යතාවය වැඩි දියුණු කිරීමට අවශ්‍යයි ලක්ෂ 9ක් ගෙවල්. නව නිවාස ලක්ෂ 2ක් හදන්න අවශ්‍යයි. එතකොට මෙහෙම ගත්තට පස්සේ අපිට පේනවා මහා දැවැන්ත නිවාස අවශ්‍යතාවයක් තිබෙනවා. අතර මේ සංඛ්‍යාලේඛනකට වඩා බොහොම කටෝරයි මේවා පිළිබඳ තියෙන ප්‍රායෝගික තත්ත්වය. එසේ තිබියදී අපිට පේන දේ තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ මම තවත් ඉලක්කම් කියන්නම් මේ මහ බැංකු වාර්තාව 2015ට අනුව අපේ රටේ පැල්පත් හා මුඩුක්කු නිවාස තියෙනවා 81,716ක් ආසන්න වශයෙන් ලක්ෂයක්. භූමි තෙල් මගින් ආලෝකය ලබා ගන්න නිවාස තියෙනවා 5,97,000ක් 6 ලක්ෂයක්. වැසිකිලි භාවිතා නොකරන නිවාස තියෙනවා 87,248ක්. තාමත් ඒ නිසා මෙහෙම අපිට තවත් අපේ නිවාසවල තිබෙන මේ පහළ මට්ටමේ නිවාසවල තත්ත්වය ඕකයි. නමුත් පහළ මට්ටමේ නිවාසවල තත්ත්වයට වඩා තවත් හැංගිච්ච ප්‍රශ්න හැංගිච්චත් නෙමෙයි. නමුත් විශේෂයෙන් පහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය මුලදී තියෙන ප්‍රශ්නය තමයි. ඒ වගේම තරුණයන් මුලදී තිබෙන ප්‍රශ්නය තමයි. ඔවුන්ට කිසිසේත්ම ඔවුන්ගේ ජීවිත කාලය තුළදී නිවසක් ඉදි කරගන්න බෑ කියන එක. ඒක අද සම්මතයක්. ඒක මේ රටේ ඉටු කරගත නොහැකි සිහින වලින් ප්‍රධානම එකක්. ඒතර මා ගිය වතාවෙත් ඊටා කරුණු කාරණා සහිතවම කිව්වා මේ රටේ තරුණයන් ඉලක්ක කරලා ඒගොල්ලන්ට ගන්න පුළුවන් මට්ටම. කාමර එකයි සාලයක් තියෙන. නාගරික වශයෙන් මං කිව්වා. නිවාස ක්‍රමයක් හඳුන්වා දෙන්න. නාගරික මට්ටමින් කොළඹ නුවර යාපනය මේ වගේ අගනාගරික දිස්ත්‍රික් නගරවලවත් මෙහෙම ක්‍රමයක් හඳුන්වා දෙන්න. නැත්තම් මේ තරුණයන් කොහෙද ඉන්නේ? ඔබතුමා දන්නවා කොළඹ නගරේ සාමාන්‍යයෙන් කාමරයක් ගන්න බෑ රුපියල් 10,000කට අඩුවේ. කොළඹ නගරේ කියලා කියන්නේ මේ කොළඹ 1 2 3 4 5 6 ඇතුළු නෙමෙයි. නුගේගොඩ කිට්ටුවෙන්වත් ගන්න බෑ. එතකොට දැන් මේ නාගරික තරුණයන්ගේ ප්‍රශ්නේ එහෙමයි. ග්‍රාමීය කියන්නේ අර්ධ නාගරික ඒත් එහෙමයි. ඉඩමක් අරන් ගයක් හදා ගන්න අමාරුයි. නමුත් ඒවට අදාළ කරන කිසිම අලුත් වැඩසටහනක් නැහැ. දැන් ගිය සැරේ කියද්දි කරු ඇමතුමා එකට බොහොම උනන්දු සාගත පිළිතුරු ලබා දුන්නා. මම කියන්නේ එකපාර ගෙවල් 50,000ක් හදන්න කියලා. මේවා පටන් ගන්න තියෙන්නේ. එක ගෙවල් 1000ක් හදන්න පටන් ගන්න. එක ගෙවල් 1000ක් නාගරික මට්ටමින් හදන්න පටන් ගන්න බැරියයි. තමුන්නාසලා තරුණයන්ගේ ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අද තරුණයන්ගේ ජීවිත මේ නිවාස ප්‍රශ්නය මතම සුවිශාල අර්බුද මහා රාශියකට ගොදුරලා තිබෙනවා. මං ගිය වතාව ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණක් ඒක. ඔබතුමාලාට එහෙම වැඩ පිළිලක් නැහැ. ඔබතුමා අර මොනවාද උදාගම්මාන කියාගෙන යනවා. ගරු ඇමතුමනි ඔබතුමා මට වඩා මේ විෂය දන්නවා. නමුත් ඔබතුමාගේ පැත්තෙන් අවශ්‍යතාවයට අනුව මේ තිබෙන සම්පත් කළමනාකරණය කිරීම කරන්නේ නැහැ.
දෙවැනි කරුණ තමයි මම ඉදිරිපත් කරාගරු සභාපතිතුමනි. දැන් මේවයි යම්කිසි පොදුවේ පහළ මධ්‍යම පන්තිය සහ මධ්‍යම පන්තිය නාගරික සහ අධනාගරික ප්‍රදේශවල මේ ගෙවල් අද හදලා විකුණන සමාගම් තිබෙනවා. මම ඔබතුමාට ඉදිරිපත් කරා මේ සමාගම් වල කිසිදු ප්‍රමිතියක් නැහැ මිල මුදල් වල. මම දන්නවා මේක වෙළඳපොළ ක්‍රමය. මේ වෙළඳපොළ ක්‍රමය ඇතුලේ නියාමනයන් අපහසු බව මම පිළිගන්නවා. නමුත් නියාමනයන් බෑ නෙමෙයි. නියාමනයන් පුළුවන්. නියාමනයන් කරන්න පුළුවන්. නැත්තම් තමුන්නාස්ලා ආණ්ඩුවක් කරන්නේ මොකටද? දැන් තමුන්නාස බලන්න ලංකාවේ ගෑස් මිල රෙගියුලේට් කරනවා. බස් ගාස්තුව රෙගියුලේට් කරනවා. දුම්රිය නම් ආණ්ඩුවෙන්මයි කරන්නේ. පෞද්ගලික අංශයේ දායක වෙලා කරන දේවල් ආණ්ඩුව නියාමනය කරනවා. ඇයි තමුන්නාසට බැරි යම්කිසි ප්‍රදේශ හඳුනාගෙන නැත්නම් යම්කිසි වර්ග අඩි ප්‍රමාණයක් හඳුනාගෙන මේක නියාමනය කරන්න. ඔබතුමා හොඳ ආකාරව දන්නවා අද කියන මිල ගණන් වලට ඉඩමක් අරගෙන ගයක් හදන්න බෑ. ඉතින් එතකොට ඔබතුමාට වගකීමක් තිබෙනවා. ආණ්ඩුවෙන් ඔක්කොම ගෙවල් හදලා දෙන්න කියලා අපි කවුරුත් ඉල්ලන්නේ නැහැ. නමුත් ගයක් හදාගන්න කෙනාට සුවිශාල මිලක් ගෙවලා ඉඩමක් අරන් ගේ හදාගන්න බැරි වෙනවා. අපි ඕන තරම් දන්නවා. ඔබතුමාත් ගෙවල් වලට යන නිසා දන්නවා සාමාන්‍ය මිනිසුන්ගේ අපි යන ගෙවල් වලින් වැඩි ප්‍රමාණයක ගේ වැඩි ඉවර නැහැනේ. දැන් මම හම්බන්තොට දිස්ත්‍රික්කේ ටිකක් දන්නවා. මම ඊට වඩා කුරුණෑගල දිස්ත්‍රික්කේ දන්නවා. ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතුමා දන්නවා. ගොඩක් ගෙවල් වලට ගියාම මොකද තියෙන්නේ? කපරාරුව කල්ල නැහැ. උළුවස්ස ජනේල ගහලා නැහැ. ජනේලේ හයි කළා නැහැ. ඉටිකොල ගහගෙන ඉන්නේ. වහලට සීලිම නැහැ. මොකද්ද අර පොලිතින් කොළ වලින් කොටු එන විදියට ගහලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ රටේ තත්ත්වය. එළියේ ඩිෂ් ඇන්ටනාව හයි කරන් ඉන්නවා. ඩිෂ් ඇන්ටනාව තියෙනවා. ගෙදර දරුවාගේ අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. හැබැයි ඒවට සුළු වියදමක් නේ යන්නේ. නමුත් ගේ හදා ගන්න ගියාට පස්සේ මිනිස්සු රටේ හැමතැනම තත්ත්වය ඒකයි. එතකොට ඔබතුමාලගේ පැත්තෙන් වගකීමක් තිබෙනවා. මේ අර්ධනාගරික නාගරික ප්‍රදේශවල ජනතාවට මිල පාලනයක් ඇතුව ඉඩම් කියන්නේ නිවාස කියලා කියන්නේ රජයක වගකීමක්. මා ගිය වතාවෙත් කිව්වා පෘතුගාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එක අයිතියක්. ඒක මූලික අයිතිවාසිකම ෆන්ඩමෙන්ටල් රයිට් එකක්. ගයක් ලබා ගැනීම. දැන් වර්තමාන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ රටේ විද්‍යාර්ථීන් ඉදිරිපත් කරපු යෝජනා තුළ තිබෙනවා ඒක. ඒ නිසා අපි කරුණාකර ඉල්ලා හිටින්නේ මේ මිල නියාමනය කරන්න. මා ඔබතුමාට කිව්වා මේ මිල නියාමනය කරන්න බැරි එක හේතුවක් කොළඹට වඩා පිට ප්‍රදේශවල. ගිය වතාවේ මගේ කතාවේ මම කිව්වා. ඔබතුමා දන්නවද සුවිශාල වශයෙන් ඉඩම් කට්ටි කරලා විකුණනවා. ඉඩම් කට්ටි කරලා විකුණද්දී මොකද්ද තිබුණේ තාත්තා? අද ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ වගේම හෝමාගම අවිස්සාවේල්ල වගේ ආසන කොළඹ දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් ගන්න දෙයක් නෑ. හැම තැනම ඉඩම් කට්ටි කර විකුණනවා. අපි කවුරුත් දන්න දෙයක් තමයි ගරු සභාපතිතුමනි සභාපතිතුමාගේ දිස්ත්‍රික්කෙත් නාගරික ආසන වල තත්ත්වය ඒකයි. ඉඩම් කට්ටි 100ක් තියෙන ඉඩමක් හැදුවට ඒකෙන් අලෙවි වෙන්නේ ගරු සභාපතිතුමනි ඉඩම් කට්ටි 20යි 30යි. මා ගිය වතාවත් මේ කරුණ මෙහෙමම කිව්වා. ඉඩම් කට්ටි 100ක් තියෙන ඉඩමක පොල් ගසුත් කපලා ඔක්කොම කරලා බැනර් 5000ක විතර දාලා මිනිසුන්ගේ ඔළුවට මේක විකුණලා එක එක නම් දාලා කුරුළු වෙන පැස්බරාව වෙන කිඹුල්ලු වෙන කියලා දාලා විකුණලා ඇත්තටම විකිනෙන්නේ ඉඩම් කට්ටි 100න් 20යි 15 20යි 25. හැබැයි ඉඩම් ඒ අයිතිකාර සමාගම ඔවුන් මේ සම්පූර්ණ ඉඩමේ වටිනාකම හොයාගන්නවා මේ ගෙවල් මේ ඉඩම් කට්ටි 20 25 විකුණා ගැනීම. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන දේ තමයි මුළු ඉඩමක වටිනාකම මුලින් ගන්න ගැනුම් කරුවන්ට ගෙවන්න වෙලා තිබෙනවා. මේ අය සාමාන්‍ය මධ්‍යම පන්තියේ ඉහළ මධ්‍යම පන්ති අය නෙමෙයි. මාසකට ඩොලර් 1000ක 2000ක පඩියක් ගන්න කට්ටිය නෙමෙයි. සාමාන්‍ය රුපියල් 50000 ලක්ෂ අතර ආදායම් තිබෙන උදවිය මේ ගෙවල් ඉඩම් ගන්න. ඔවුන්ට ඒකේ හදා ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාට ගේසරේ කිව්වා මේක ඔබතුමාට තිබෙන පැහැදිලි වගකීමක්. එක පැත්තකින් රටේ ඉඩම් විනාශ කරනවා, පොල් ගස් ටික විනාශ කරනවා. ඊට අමතරව අසාධාරණ විදියට ගැනුම් කරුවන්ගේ මිල ගහනවා. අපි තමුන්නාසට කියන්නේ කරුණා කරලා දැන් ප්‍රාදේශීය භාවයෙන් අවසර ගත යුතුයි ඉඩමක් කට්ටි කරනවා නම්. මා නිවාස හදන්න ඉඩමක් කට්ටි කරනවා නම් මං කියන්නේ තමුන්නාසේ නීති ඇති තමුන්නාසේ ගැසට් කරන්න. තමුන්නාසේ රෙගුලාසියක් ගැසට් කරන්න. යම්කිසි ලෑන්ඩ් සේල් කම්පැනි එකක් ඉඩම්
කට්ටි කඩා ගෙවල් හදන සමාගමක් ගෙවල් හදන්න ඉඩම් කට්ටි කරනවා නම් ඒකේ ප්‍රමිතිය පිළිබඳව ඒකේ මිලකණම් පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශයේ නිවාස අධිකාරිය හරි මොනවා හරි එකෙන් යම් ආකාරයක අවසරයක් ගන්න විදිය රෙගුලාසියක් හඳුන්වා දෙන්න. කුරුණෑගල අලි ඉන්න කැලෑවල් කිට්ටුව ඉඩම් කඩලා ඒවට ගහනවා පර්චස් එක 80000යි 90000යි කියලා. එහෙම කරන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන් වෙළඳපොළ ක්‍රමය කියලා. ඒ වෙළඳපොළ ක්‍රමයේ තියන්න අත්‍යවශ්‍ය නොවන දේවල් වලට. අපි කියන්නේ ඉඩම් වලට නියාමනයක් හඳුන්වා දෙන්න විශේෂය. මොකද ලෑන්ඩ් සේල් කම්පැනි වලින් කියන්නේ යම් ප්‍රමාණයකින් සුළු ප්‍රමාණයකින් උදව්වකුත් වෙනවා. මම නැහැ කියන්නේ ආණ්ඩුවෙන් කරන්න වෙන නිසා. නමුත් ඊට වඩා තිබෙන්නේ ඔබ දන්නවා ලංකාවෙන් ඉතාමත්ම වේගයෙන්ම ධනවත් වන පිරිසක් තමයි ලෑන්ඩ් සේල්ස් සමාගම්. ඉඩම් වෙන්දේසි කරන සමාගම්. ඔවුන් රුපියල් කෝටි 100 ගණන් හසුරවන සමාගම්. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ අඩු ගානේ මේ සැරේවත් ඊළඟ වතාවේ මම මේ අමාත්‍යාංශ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ මේ සැරේවත් දෙයක් කරන්න මම මේ කියන කිසිම දෙයකින් ඔබතුමාට අවාසියක් වෙන්නෙත් නැහැ, රටට අවාසියක් වෙන්නෙත් නැහැ. ඔව් කියන්න මතුමා. හොඳයි. මේ මම ඔබතුමා කියන ඒ අදහස් වලට මම පිළිගන්නවා මේ අපිට ඔබතුමාගේ යෝජනා ක්‍රියාත්මක කරන්න බැරි වීම ගැන. ඔබතුමා වෙලාවක් දෙනවා නම් ඊළඟ සති දෙක ඇතුළත ඔබතුමා මගේ අමාත්‍යාංශයට ඇවිල්ලා මම ඒ අදාළ නිලධාරීන් කණ්ඩායම ඔක්කොම එක්කහු කරන්නම්. අපි දෙගොල්ලම වාඩි වෙලා ඒ විෂයට යෝජනාවට ඔබතුමාගේ ගිහිල්ලා අපි වෙලාවක් ඉලක්කගත කරගෙන අපි ඔබතුමාගේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න. හරි? සති දෙකක් ඇතුළත. හොඳයි. ගරු ඇමතුමා ගිය වතාවෙත් මට යෝජනාව කළා. ඔව්. හරි ඔබතුමාගේ නිහතමානීකමට මම ගරු කරනවා. මුණ ගැහිලා අපි පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයට යන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේදී මේක සාකච්ඡා කරමු. මම කියන්නේ මේකයි. මුජිබර් මන්ත්‍රීතුමාට අවස්ථාවක් දෙන්න ගරු ඇමතුමා. එතුමාට මේ අමාත්‍යාංශයක් නැතුව හරි අමාරුවෙන් ඉන්නේ. මාලිගාවත්ත ප්‍රදේශ ඉඩම් ඇමතිකම දෙන්න එතුමාට. ගරු ඇමතුමනි මම කියන්නේ මගේ දැනීම පිළිබඳ ප්‍රශ්නය නෙමෙයි. මට වඩා දන්නවා ඉතා දක්ෂ නිලධාරීන් ඔබතුමාට ඉන්නවා. මම කියන්නේ කරන්න කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඉඩම් මිල නිවාස හදන්න ඉඩම් කඩන කට්ටියට ඔබතුමා නියාමනයක් ඇති කළ යුතුයි කියන එක මගේ ඊළඟ යෝජනාව වුණා ගිය සැරේ. මේ සැරේත් මම ඒක යෝජනා කරනවා. තුන්වෙනි කාරණේ තමයි දැන් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා මම ගිය වතාව ඉදිරිපත් කරපු ටික මම ඉතා ඉක්මනින් ඉවර කරන්නම්. මම ඔබතුමාට ඉදිරිපත් කරා මේ රටේ නාගරික ප්‍රදේශවල අපේ රටේ සැලකිය යුතු නාගරිකකරණයක් තිබෙනවා. මම කියන්නේ නාගරිකකරණය දිරිමත් කළ යුතුයි කියලා. නමුත් නාගරිකකරණ එක කොටසක් තමයි මම කිව්වා මේ ගොඩාක් අය ගමෙන් නගරයට එනවා රැකියාව සඳහා. පදිංචියටම නෙමෙයි. මම ඔබතුමාට ගිය සැරේ විශාල විස්තරයක් කළා කිව්වා මේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයක් youth hostels කියලා. එහෙම එකක් කරලා බලන්න නැමතුමා. ඒවා තමයි ඒ කියන්නේ මේ මඩවල ගොඩ දාන්න ඔබතුමාට බෑ. මේ රට මේ විනාශ වෙලා දැන් මේ නිකන් යන ගමන වෙනස් කරන්න බෑ මේවයි. නමුත් අඩුම ගානේ දැන් ඔබතුමාගේ පියා අමාරුවෙන් හරි පටන් ගත්තේ නිවාස සංවර්ධන රැසටහන නරක දෙයක් නෙමෙයිනේ. ඒක නරක දෙයක් නෙමෙයි. ඒකෙන් මේ රටේ නිවාස ප්‍රශ්න විඳලා නැහැ. නමුත් ඒක නරක දෙයක් නෙමෙයි. ඒ නිසා මේ අර මොකක්ද අර අඳුරට සාප කර ඉන්නවට වඩා පානක් හරි ඉටිපන්දමක් හරි දැල්ලන්න කියලා මේ කියන්නේ. මේක හඳුන්වා දෙන්න. දසදහස් ගණන් තරුණ තරුණියන්ගේ උගත් තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයක් මේක. කොළඹට ආවම ඉන්න තැනක් නැහැ. රැකියාව ඉන්ටර්වියුවකට යන තැනක් නවතින තැනක් නැහැ. මං ගිය සැරේත් මේව ඇති වෙන්න පැහැදිලි කළා. මං හිතනවා මේ වගේ දේවල් හඳුන්වා දෙන්න. ඉන්ටර්වියු එකකට යන්න, එක්සෑම් එකකට යන්න ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් කාගේවත් ඥාතීන් නැහැනේ කොළඹ හතේ. දැන් හම්බන්තොට ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ තරුණයෙක්ට කොළඹ කොල්ලුපිටිය ඉන්ටර්වියු එකට ආව එන්න හිටියොත් එයාට බම්බලපිටියේ නන්දකඩ ගෙදර නතර වෙන්න ඥාතියෙක් නැහැ. උපරිමයේදී කලුවක් ගල කිට්ටුව. නැත්නම් අලුත්ගම කිට්ටු ඉඳි. නැත්නම් නිට්ටඹු කිට්ටු ඉඳි. ඒතර නතර වෙලා තමයි ඉන්ටර්වියු එකට එන්න වෙන්නේ. ඉතින් ඉන්ටර්වියු එකට නෙමෙයි මම කියන්නේ සුවිශාල ගැටලු මේවා. ප්‍රායෝගික වශයෙන් මහා විශාල ප්‍රශ්න විසඳන්න බැරි නිසා මම මේ විසඳන්න පුළුවන් જાතියට සරල කරපුවා මම මේ කියන්නේ. ඒ නිසා මම ඒ කාරණා ඔබතුමාට ඉදිරිපත් කරනවා. එවැනි දේවල් වලින් තරුණ තරුණියන්ට ලැබෙන සේවය විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි දැන් අයවැයේ ඔබතුමා දැන් කිව්වා මම දැක්ක පත්‍රෙත් ෆුල් පේජ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා මේ ළඟදී කොහෙද
මට ඒ නම මතක නෑ ලස්සන නම්නේ ඔය නිවාස ව්‍යාපෘති වලට එන්නේ. නිකන් අන්න හරි මම මේ ඇඩ් එක දාන්නේ මෙතන. ඔව් ඔබතුමාගේ කතාවේදී කියන්න. ඔය එක එක නම් දැන් නිකන් ස්ටොක්හෝම් වල තියෙන නිවාස ව්‍යාපෘති වලගේ නම් තමයි එන්නේ. කමන්නේ ඕන හයිට් එකක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමාලා යම් යම් එහෙම නිවාස ව්‍යාපෘති කරනවා. දැන් ඒවා ඉලක්ක කරන්නේ කාටද ඇමතුමා? දැන් මම උදාහරණයක් කියන්න මේ අයවැය කතාව ගත්තට පස්සේ මේ රවි කරුණානායක මහත්මයා ඉන්න රටද නැත්නම් අපිලා ඉන්න රටද මේ දෙක එකක්ද කියලාත් මට ප්‍රශ්නයක්. දැන් බලන්න දැන් ඔබතුමා දන්නවා මේකේ අයවැය කතාවෙතුමා කියනවා රටේ සහාධිපත්‍ය කොන්ඩොමෝනියම් ක්ෂේත්‍රය විදේශ ආයෝජන සඳහා ශක්ති සම්පන්නව වර්ධනය වන අංශයකි. එවැනි ආයෝජන තවදුරටත් දිරිගැන්වීම සඳහා බිම්මහල සඳහා වන හිමිකාරීත්වයේ අයිතියේ ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත. මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන් හට වටිනාකමින් 40%ක් දේශීය බැංකුවකින් ලබා ගැනීමට ඉඩ දෙනු ඇත. එසේ වුවද ණය සේවා කරන විදේශ මුදල් වලින් විය යුතුයි. දැන් මම මේ දැනගන්න කැමති. දැන් ඔබතුමාලා අයවැයේ මේවා වැඩි අවධානයක් ලක් වෙන්නේ නැහැ. දැන් මේ කොන්ඩොමෝනියම් හදනකොට විදේශිකයන්ට ඒකේ සම්පූර්ණ අයිතිය විතරක් නෙමෙයි 40%ක ණයකුත් දෙනවලු දේශීය බැංකුවකින්. දැන් මේ රටේ තියෙන විදේශිකයන්ට ගෙවල් හදලා දෙන තමුන්නාස්ලා කාගෙන්ද තමුන්නාස්ලාට කවුද කිව්වේ? දැනුත් අපි කවුරුත් දන්නවා මේ කොළඹ තියෙන මම නම් ටික කියන්නේ අලුතෙන් හදන ඔය ඔක්කොම ලක්ෂරි ප්ලාසා කියලා ඔක්කොම හදන ඔක්කොම ඒවයි වැඩි ප්‍රමාණයක අයිතිය. ඉන්නේ ඊටාමත්ම සුපිරි ධනවතුන් අධික ආයෝජනයක්. ඔබතුමාක දන්නවා. ඒක ගෙවල් නෙමෙයි. අද රාජගිරියේ තියෙන පරිසර හදපු රොයල් පාක් ගත්තත් නැත්නම් ප්‍රීමියම් ගත්තත් ෆිලියම් ගත්තත් ඔය ඔක්කොම කිංස් කෝඩ් ගත්තත් ඔය ඔක්කොම අලුත් හවුසින් කොන්ඩොමෝනියම්ස් ගත්තම ඕවයි අම්මා තාත්තා දරුවෝ එක්ක ජීවත් වෙන කට්ටිය හරියම අඩුයි. ඕ ආයෝජන. නැත්තම් පිටරට ඉන්න කට්ටිය తాවකාලිකව තියාගෙන ඉන්නේවා. සහ අර එදා මෙතන කතා කරා වගේ සල්ලි තියෙන ව්‍යාපාරිකයොත් සමහර දේශපාලනඥයොත් ඒගොල්ලන් අර අමතර කටයුතු සඳහා තියන් ඉන්නේ ඒවා. එතකොට සමහර ක්‍රීඩකයෝ දැන් මට යාර කෙහෙලිය අමුක් කළා මෙතුමාගේ වචනේ මම කියන්න කැමති නෑ. මේ ඔව්. එතකොට දැන් ඊට අමතරව විදේශිකයොත් මේ කොළඹ නගරයේ 1 2 3 4 5 ඇතුළේ තිබෙන මේ ඉඩම් මේ ගෙවල් මිලදී ගන්නවා. දැන් තමුන්නාසලාට ඒගොල්ලන්ට තමුන්නාසලා නැහැ දෙන්න යනවා. මේ රටේ සාමාන්‍ය ගුරුවරයෙක්ට සාමාන්‍ය සමුද්‍රි සමාජ නිලධාරීතුමෙක්ට අලුතෙන් සුළු ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක්ට තමුන්නාසලාගේ ගයක් හදාගන්න ණයක් දෙනවද? තමුන්නාසලා මොනවා කිව්වත් බැංකුවකින් ණයක් ගන්න බෑ. මගේ අම්මාත් හිටපු බැංකු නිලධාරියෙක් නිසා මම දන්නවා අම්මලා බැංකුවේ ඉන්න කාලේ ওই ණය දෙන්න ගියාම මේ මිනිසුන්ගේ ඒ අම්මලාට ආපු රෙගුලාසි අනුව කොන්දේසි 50ක් බලනවා. ඉතින් අද ඒ කාලේ අපේ රට මෙච්චර ණය අර්බුදක නොහිටපු නිසා මේ මිනිසුන් ණය ටිකක් දුන්නා. අද ලංකාව ණය අර්බුදේ ගිලිලා ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්දේම ලංකාව සෙට් පොච්චි වෙනවා. ඒක තමයි මුදල් අමාත්‍යාංශ කියන්නේ. ලබන අවුරුද්දේ ගෙවන්න ඕන ඩොලර් බිලියන 3.8ක් ඊළඟ අවුරුද්ද ඩොලර් බිලියන 4ක් තමුන්නාස්ලා කොහෙන්ද ගන්නෙ මේවා? එහෙම තියෙදි තමුන්නාස්ලා විදේශිකයන්ට 40%ක් 40% කියන්නේ කවුරු ඔබතුමා දන්නවා. සාමාන්‍ය පොඩි ගණනක් නෙමෙයි. ඔය මම කිව්ව කොන්ඩොමෝනියම් එක නිවාසය එක ගයක්. සාමාන්‍ය මිලියන 40යි මිලියන 50යි මිලියන 60යි. තමුන්නාස්ලකින් මිලියන 60ක් මිලියන 50ක් කියලා මිලියන 25ක් බේරන්න යනවා. එයාට ණය දෙන්න යනවා. ඒ නිසා අපි කියන්නේ දැන් රටේ ජනතාවට මේ නිවාස හදාගන්න මූල්‍යණය කරන්නේ නැතුව තමුන්නාස්ලක පැත්තේ මේ වගේ කිසිම තේරුමක් නැති තමන්ගේ මානසික පරාධීනත්වයේ පමණක් පෙන්වුම් කරන යෝජනා අපි කියනවා ආණ්ඩුවට ඉල්ලාස් කරගන්න කියලා විශේෂයෙන්ම අපි නිවාස ඇමතිවරයා වශයෙන් අපි ඔබතුමාට කියනවා දැන් රවි කරුණානායක මහත්තයා වෙන් කළා ඇතනේ මේ සුද්දන්ට ගෙවල් දෙන්න 40%ක් ණය දෙන්න මුදලක් වෙන් කළා ඇතනේ මේකට. ඒ ටික ඔබතුමා ඉල්ල ගන්න.
මේ සුද්දන්ට ගෙවල් හදන්න ගෙවල් දෙන්න මෙහෙ ණය දෙන්න අපිට පිස්සුද? නිසා මේ සල්ටි ඉල්ලගෙන දුප්පත් දුප්පත් විතර නෙමෙයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ රැකියා කරන විශේෂයෙන්ම දැන් රාජ්‍යාංශයට මොන හරි ටිකක් තියෙනවා. සටන් කළා දිනාගත්ත මොන හරි ටිකක් තියෙනවා. පෞද්ගලික ශිෂ්‍ය මොනවත් නැහැනේ. පෞද්ගලික සේවක සේවිකාවන් කොහොමද ගයක් හදාගන්නේ? ඒ නිසා කරු ඇමතුමනි ඔබතුමා මම ඉල්ලා හිටනවා මේ වගේ විකාර යෝජනා අයවැයෙන් අයින් කරවගෙන මේ මුදල් ඉල්ල ගන්න මිනිසුන්ට ගෙවල් හදන්න කියලා. ඒ නිසා මම මේ කරුණු ප්‍රමාණය ඔබතුමාට ඉදිරිපත් කරේ මගේ ගිය වතාවේ කතාවේ මම සඳහන් කරපු ඒ සාමාන්‍ය සරල කරුණු ප්‍රමාණය. ඒ වගේම තමයි මම ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමාට තිබෙන ලොකුම වැඩේ තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ක්ෂේත්‍රයක් කරන එක. ඒක ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එකක් කරන එක. ඒක ගෙවල් හදලා දෙනවට තරම්ම ලොකු දෙයක්. ඒ නිසා අපි ඔබතුමාගෙන් ගිය වතාවත් ඉල්ලා සිටියා මේ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂයේදී අද දැනට අඩුපාඩුකම් රාශියක් තිබෙනවා. නමුත් දැනට තිබෙනවා පනතක් තිබෙනවා ඉදිකිරීම් සංවර්ධන පනත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත. දැන් ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා මේ පනතට අනුව අනිවාර්යයෙන්ම වශයෙන්ම ඔබතුමා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අරමුදලක් පිහිටවන්න අවශ්‍යයි. පනතේ 2014 දෙසැම්බර් 29 ඉඳන් පිහිටවලා අවුරුදු දෙකක් වෙන දෙනවා මේ පනතට. දැන් මේකෙන් සංවර්ධන අරමුදලක් පිහිටවන්න තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒක පිහිටවලා තියෙනවා. ඔබතුමාලා පිහිටවලා නැහැ. දැන් මේක පිහිටවන්න කියන්නේ ඇයි? මේක පිහිටෙව්වොත් ඒ කියන්නේ මේ පනතේ මේක පිහිටෙව්වට පස්සේ මේකෙන් විවිධ මේ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලයන්ට ශිල්පීන්ට මේකෙන් උදව් කරන්න පුළුවන්. දැන් තමුන්නාසේ මේ සංවර්ධන අරමුදල හදන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ තියෙන එක නීතිමය කටයුත්තක් ඒක. පනතක් සම්මත කරලා නොකර ඉන්න බෑ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ කටයුත්ත කරන්න. ඒ කටයුත්ත කළා මේ සංවර්ධන අරමුදල හදන්න. අපි දන්නවා දැන් මීට කලින් තිබුණා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ගැරන්ටි ලෙවි කියලා එකක් තිබුණා. හරි ඔබතුමා ගන්න වෙලා. ඔබතුමා කියන කාරණාව සත්‍යයි. මොකද ඒ සිඩා ෆන්ඩ් එක අපි ස්ථාපනය කරන්නට අවසර ඉල්ලපු වෙලාවේ මුදල් අමාත්‍යාංශය තීන්දුවකට අවිල්ලා තියෙනවා සියලුම ඔය අරමුදල් ඔය ෆන්ඩ්ස් එක තැනකට කොන්සොලිඩේට් කරලා ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එක තුල අපි ඉල්ලන වෙලාවට ඒ අරමුදල් ලබා දෙන්නට. එහෙම නව ක්‍රමවේදයකට තමයි යොමු වෙලා තිබෙන්නේ. ඔය ක්‍රමවේදය කරු ඇමතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවට ආවෙත් මම පාර්ලිමේන්තුවට ආවෙත් එකම අවුරුද්දේ අපි දෙන්නම දන්නවා ඔය තියෙන්නේ මුදල් ඇමතිවරු අහේනි වුණාට පස්සේ අපේ ගෙවල් වල තියෙන සල්ලිත් එක්ක පොඩි ගහ ගන්න තර්කයක් වෙන කිසිම තර්කයක් ඕකේ නැහැ. එහෙම ආණ්ඩුවට බෑ රජයේ බදු මුදල් නොනේවා මුදල් ඇමතිවරයාට يعني ඒකාබද්ධ අරමුදලට ඍජුව බර වෙන්නේ නැති දේවල් එතුමාට කියන්න බෑ එතුමාට බාර දෙන්න කියලා. මං හිතන්නේ ඔබතුමාගේ මිත්‍ර නවින් දිසානායක ඇමතුමා මුණ ගැහුණා නම් ඒ විදියටම කරන්න පුළුවන්. මොකද දන්නවද හැම අරමුදලක්ම මුදල් අමාත්‍යාංශයට ගත්තාම ඒවා ඔබතුමාට අවශ්‍යලාට දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක මේ ආණ්ඩුව නෙමෙයි කලින් ආණ්ඩුවත් එහෙමයි. ඒ නිසා මේ අරමුදල හදීම මුදල් අමාත්‍යාංශයෙන් නතර කරන්න බෑ. මේක පනතකින් තියන්නේ. ඒක රවි කරුණානායක මහත්තයාට එහෙම බලයක් නැහැ. අනික එතුමා ඔක දාලා තියෙන අයවැය කතාවක. අයවැය කතාවේ දේවල් නීත්‍යානුකූල වෙන්නේ නැහැ. සම්මත වූ පළියට. අයවැය ලේඛනය සම්මත වුණාට ගරු මන්තුමා තව විනාඩි 4ක් තියෙනවා. හොඳයි මම අවසන් කරන්න. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේ සංවර්ධන අරමුදල හදලා නැත්තම් පනත වෙනස් කරන්න. දෙවෙනි කරුණ තමයි මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ඔබතුමා දන්නවා අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශාල රැකියා හැඟයක් තිබෙනවා 15 ශ්‍රේණිවල. ඒකට හේතුව තමයි ගෙවන්නේ අඩුවෙන් ඔක්කොම වඩා තින්නේ රැකියාවේ අනාගත සුරක්ෂිතභාවයක් නැහැ. අපේ මේසන් බාස්වරුන්ට වඩු මහත්තුරුන්ට ඉලෙක්ට්‍රීෂියන්ස්ලාට ඊට පස්සේ ඒකට උදව් කරන විවිධ තව ගොඩාක් අංශ තියෙනවා. මෙයාට පිළිගැනීමක් නැහැ අනාගත සුරක්ෂිතභාවයක් නැහැ. දැන් ඒ නිසා
ඔබතුමා දන්නවා අද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශාල රැකියා හිඟයක් තිබෙන. දැයකට තමුන්නාස මොකද්ද කරන්න හදන යෝජනාව? කරන්න හදන දේ තමයි බංග්ලාදේශ වලින් සහ නේපාල් වලින් ශ්‍රමිකයන් ලංකාවට ගේන්න හදන එක. ඔක තමයි තමුන්නාසගේ දාන්න තියෙන යෝජනාව. මහා පරිමාණ සමාගම්කරුවන්ගේ තියෙන යෝජනාවත් ඒක. ගරු ඇමතුමනි ඔබතුමා දන්න ඔබතුමාගේ අමාත්‍යාංශයට මං හිතනවා ඒ ලියුම ඇවිල්ලා ඇති කියලා. වෘත්තීය පුහුණු ආයතනයෙන් ඔබතුමාට වගකීමක් තිබෙනවා මේ පනතට අනුවම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් පුහුණු කිරීම ඔවුන් වෘත්තීමය වශයෙන් ඔවුන් නිස්ථානගත කිරීම. ඔබතුමාගේ මේ පනතෙන් ඔබතුමාට පැරලා තියෙන දෙයක්. එතකොට ඒක තාම වෙලා නැහැ. සමාවෙන්න පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ මේ අවුරුද්දේ රුපියල් ලක්ෂ 5000ක් කැප කරලා ඒ කියන්නේ මිලියන 500ක් කැප කරලා ශිල්ප සවිය වැඩසටහනෙන් මේ වෙන විටත් 10000ක් පුහුණු කරගෙන යනවා හැම මාසෙකම රුපියල් 10000ක දීමනාවක් ලබා දීලා රුපියල් 5000ක උපකරණ කට්ටල දීලා රුපියල් 2500ක නිල ඇඳුම් ලබා දීලා සහ රුපියල් 1500ක පොත් කට්ටල ලබා දීලා ඒ වැඩසටහන කරනවා. ඒ විතරක් නෙවෙයි NVQ level 2 level 3 සහතිකත් ලබා දෙනවා සමත් වුණාම ඒක එතකොට අර on par එනවා මේ O level. හරි. ඒ වගේම ඒගොල්ලෝ මේ සීඩායකින් ප්ලේස්මන්ට් එකකුත් මම දැනගන්න කැමති කරු ඇමතුමාගෙන් ඔබතුමා ඔය පැකේජ් එක දුන්නට කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද? වෘත්තීය පුහුණු අධිකාරියෙන් ඔබතුමාගේ අමාත්‍යාංශවල තියෙන ලියුම මොකක්ද? ඔබතුමාලා ඒ ටික දුන්නට ළමයි එන්නේ ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒ ක්ෂේත්‍රය කට්ටිය එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඔවුන්ට වෘත්තීය අනාගතයක් නැහැ. ඒ නිසා තමයි ඔබතුමාට මේ පනතෙන්ම කියලා තියෙනවා යම්කිසි ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන ඔවුන්ට විශ්‍රාම වැටුමක් ලැබෙන ක්‍රමයක්. ඒ වගේම ඒගොල්ලන්ගේ දැන් වෘත්තීමය වශයෙන් රෙකෝඩ් එකක් නැහැ. මම හිතනවා ඔබතුමාට මේ සම්බන්ධ ගොඩක් විද්වතුන් අදහස් ඉදිරිපත් කළා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේවා අර මයිග්‍රේට් වෙන ජොබ් කතාව දැන් මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා මම ඉවර කරනවා. මම නිශ්චිත වශයෙන් ගත්තොත් අපි මේසන් බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් ඔහු කොළඹ අවුරුද්දක් වැඩ කරනවා යම්කිසි සයිට් එකක. හැබැයි ඊට පස්සේ ඔහු නුවර සයිට් එක වැඩ කරනවා ඊළඟට. හැබැයි කිසිම රෙකෝඩ් එකක් නැහැ. දැන් අපි ඔබතුමාට කියන්නේ එහෙම නැතුව. ඒ නිසා මේ බාසුන් නැහැ කොච්චර ප්‍රවීණයක්ද කොච්චර අත්දැකීම් තියෙනවද කියලා බලන්න කිසිම ක්‍රමයක් නැහැ. නමුත් ඔබතුමාලා දැන් ඔක්කොම ඉලෙක්ට්‍රොනික කරන්න යන වෙලාවේ මේගොල්ලන්ට යම්කිසි ඩිජිටලයිස් කාඩ් එකක් දුන්නොත් අපිට මේ බාසුන් නැහැගේ සේවා තත්ත්වය අනුව කාලය අනුව සේවා යෝජකයාගේ අස්සනක් එක්ක ඔබතුමාට පුළුවන් එයාට යම්කිසි ඇක්‍රඩිටේෂන් එකක් දෙන්න. එතකොට අපි දන්නවා මේ මහත්මයා අහවල් හොටෙල් කම්පැනි එක හදන එකේ වගකීම දරපු කෙනෙක් කියලා. එතකොට අවුරුදු 15ක් 20ක් 25ක් ගියාම එයාගේ මුදලක් කපා ගන්නත් පුළුවන්. එයාට අවුරුදු 55 වුණාම එයාගෙන්ම අය කරගන්න මුදලකින් වැටුපක් විශ්‍රාම වැටුපක් දෙන්නත් පුළුවන්. ඒක නොකරන ඒක කරන තාක්කල් ගරු ඇමතුමා ඔබතුමා කොච්චර සල්ලි වෙන් කරා ශිල්ප සාවියට කට්ටිය එන්නේ නැහැ. ඒක තමයි වෘත්තීය පුහුණු අධිකාරිය ඔබතුමාට লীලා දරුමන්තුමා අවසන් කරන්න. රයිට්. ඒ නිසා ඒ කරුණ කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.